අලු පාට හැන්දෑව හීනයක් වගේ වුණු ගීතයක මතක පාට අතුරන්න අලු පාට හැන්දෑව අලුපාට හැන්දෑවට මගේ මත්තකේ රැඳුණු ගීත 10ක් ගැන කතා කරන්න කියලා අරුණමල්ලි ආරාධනා කළාම මං කල්පනා කරේ නිතරම හෑන්ඩ් ෆ්‍රී එක කනේ ගහගෙන ප්ලේලිස්ට් එක දිග අරගෙන YouTube එකේ පීනගෙන ගීත අහන්න මම කොහොමද මේ වෙනුවෙන් ගීත 10ක් තෝරගන්න කියලා. අන්තිමට මම තීරණය කළා එකිනෙකට වෙනස් මගේ මත්තකේ රැඳුණු ගීත 10ක් තෝරගන්න. අලු පාට හැන්දෑව මගේ පියා ගමේ හැදුණු කෙනෙක්. මගේ අත්තා ඒ කියන්නේ පියාගේ පියා ගොවි. ඒ වගේම තමයි ඒ ගමේ මිනිස්සුන්ගේ ආදරේ දිනාගත්ත මිනිස්සෙක්. මගේ අප්පච්චි විවාහ වෙලා ගම අත්හැරලා නගරයට එනවා. පස්සේ කාලයකදී අප්පච්චි අපිට ගම ගැන කියනවා. අපිව ගමට එක්කගෙන යනවා. මන් දන්න තරමින් නගරේ ජීවිතයට මොනතරම් පුරුදුනත් අප්පච්චි ආදරේ කරන්නේ ගමට. මම ගම ගැන විස්තර දැනගත්තේ ගමේ සුන්දරත්වයේ වින්දේ ඒ ගමට අප්පච්චි මාව එක්ක ගියාට පස්සේ තමයි. අපේ අත්තා ඒ කියන්නේ අප්පච්චිගේ අප්පච්චි ගොවිතැන් කරපු විදිහ ගමේ මිනිස්සුත් එක්ක සම්බන්ධකම් පවත්වපු විදිහ ගැන අප්පච්චි කතා කරද්දි ඒ අත්දැකීම මටත් දැනෙනවා. ඇත්ත තමයි ගමේ තියෙන අවංකකම, සරලකම, මනුස්සකම බෙදා හදා ගැනීමේ ගතිගුණ වගේ ගුණාංග නගරේ හරිම විරලයි. අත්තාගේත් අප්පච්චිගේත් පරම්පරා දෙකක ඒ වෙනස මට දැනෙන්නේ මෙන්න මේ විදිහට තමයි. ඒ වගේම තමයි අපේ පරම්පරාව සහ ඉන් ඉදිරි පරම්පරා අතරෙත් මේ වෙනස මීට වඩා වෙනස්ව දකින්න පුළුවන් කියලා මට හිතෙනවා. සහ අපි මේ වෙද්දිත් ඒ වෙනස දකින්න. ගමේ පියවරුන් වෙස්සන්තරලා වගේ. එතකොට නගරේ අපේ පියවරුන් එහෙම නැද්ද? නෑ එහෙම නෙමෙයි. නගරේ විදිහ ඒක තමයි. වන්නිවන පෙතේ ගම්දනව් පුරා නිවහන වංක ජීවනි වෙසතුරු සදිසි පියවරුන් අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරන් වන්නිවන පෙතේ ගම්දනව් පුරා නිවහන වංක ජීවනි වෙසතුරු සදිසි පියවරුන් අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරන් ගමටම බත්ගුලක් නිතර දන්දුන් පියවරුන් වෙතින් ජාතවී ඇතත් පූරුවෙ කරන ලද පවක් හලදී පින්න බැසහිලි නගරය අසල දූපුතුන් වන්නිවන පෙතේ ගම්දනව් පුරා නිවහන වංක ගිරිවනි වෙසතුරු සදිසි පියවරුන් අත්මුදුන් තබා බැතියෙන් වන්දනා කරන් පරපුර දුන්නු දන්
ඇතත් සිත තුළ මාසෙකට වරක් ලැබෙනුයේ සොච්චමක් බැවින් කන්ටගත් ගමන් බත් පත කවුරුවත් එකයි ප්‍රිය වැඩ දුර්දනේ වසා තනිවම උදිති බෝදුකින් වන්නිවන පෙතේ ගම්දනව් පුරා නිවහන වංගගිරිවනි වෙසතුරු සදිසි පියවරුන් අත්මුතුන් තබා බැතියෙන් වන්දනා කරම් වන්නිවන පෙතේ ගම්දනව් පුරා නිවහන වංගගිරිවනි වෙසතුරු සදිසි පියවරුන් අත්මුතුන් තබා බැතියෙන් වන්දනා කරම් අඬන්න ඕන තැන්වලදී hinaවෙන්න සිද්ධ වෙන එක තමයි වේදනාව කියන්නේ. මේ ගීතයට හිත යන හේතුව නම් මට තවමත් හිතා ගන්න බෑ. හැබැයි මම හුඟක් ආදරය කරන ප්‍රිය කරන ගීතයක් තමයි මේ. මට විතරක් නෙමෙයි. මම හිතනවා අපි හැමෝටම මේ අත්දැකීම ඇති. විරහව කියන්නේ වේදනාවක් වුණාට ඒක අස්සේ යම්කිසි විඳීමක් තියෙනවා කියලා මට හිතෙනවා. මට එහෙම හිතෙන්නේ මේ ගීතය අහගෙන ඉන්නකොට. ඇත්තටම අපි අපේ මතකවලට හරිම ආදරේ. නොස්ටැලජික් මතක අපිව මැරුවට ඒ වාසේ ජීවත් වෙන එක අපිට හරිම ලොකු විඳීමක්. මොකද ප්‍රේමයට සීමා නැහැ. විරුද්ධ ලිංගික, සමලිංගික මේ විදිහේ විවිධ විදිහට බෙදුනත් ඒ හැමතැනම තියෙන ප්‍රේමය. ඉතින් අර කියන විරහවත් මේ හැමෝටම එක විදිහටම පොදු දෙයක් වෙනවා. මේ ගීතයේ යම්කිසි තැනක වයලින් වාදනයක් තියෙනවා. මම බොහොම ආසයි ඒ වාදනයට. ඒ වයලින් වාදනය අපිව දුර අතීතයට අරගෙන යනවා. මොහොතකින් සිතාරේ වාදනය වෙනවා. අපිව නවත්තනවා. අහන්න ඒ අපේ කතාව කියලා තමයි කියන්නේ. ලොවට හොරා විලිලා විහි කරගත් වසන්තයේ සඳ මියදුණු දවසක බෙදා හදාගත් දුකවත් අද නැත. ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය. සොඳුරිය කාලය කොතරම් නපුරුද දිවි හිමියෙන් කඳුලැලි පුරවාගෙන රැකගත්තාලය උදුරාගෙන ගිය කාලය කොතරම් නපුරුද සොඳුරිය. දුකසේ ගලපාගත් කවිය ඔබම වී නැලවුණ යුගයක හදනැදින් ඔබරුව සිහිනෙකවත් නැත ඒරුව කොතරම් මිහිරිද සොඳුරිය. කාලය කොතරම් නපුරුද දිවි හිමියෙන් කඳුලැලි පුරවාගෙන රැකගත්තාලය මුදුරාගෙන ගිය කාලය කොතරම් නපුරුද සොඳුරිය.
ඔබට හුරා විලිලා බිහි කරගත් වසන්තයේ සඳමි ඇදුන දවසක බෙදා හදාගත් දුකවත් අද නැත ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය කාලය කොතරම් නපුරුද දිවිහිමියෙන් කඳුලැලි පුරවාගෙන රැකගත්තාලය දුරාගෙන ගිය කාලය කොතරම් නපුරුද සුඳුරිය ගෝකිගේ අම්මා පොත කියවපු දවසේ ඉඳලම පාවිල් කියන චරිතයට මම හුඟක් ඇලුම් කරනවා. පාෂා කොයිතරම් මගේ හදවතට දැන්නද කියනවා නම් මම ඔහුට සමහර වෙලාවට ආදරය කරනවා. කවි ලියනවා. දවසක් මගේ මිතුරියක් අහනවා පොතක චරිතයකට උඹට ආදරය කරන්න හම්බුනොත් ඒ කාටද කියලා. ඒ අවස්ථාවේ මම තෝරගත්තේ පාවිල්ව. අරගලකරුවෙක්ට ප්‍රේම කරනවා කියන එක නම් ලෙහෙසි පහසු නෑ. මොකද ඔහුගේ ආදරය හරිම සංකීර්ණයි. ඒ ආදරය ඇතුලේ අර ප්‍රේමවන්තියට යම්කිසි අරගලයක නිරත වෙන්න සිද්ධ වෙනවා. ඔහු ඉවසන්න සිද්ධ වෙනවා. මිද දරා ගන්න සිද්ධ වෙනවා. එතකොට ඔහුගේ මග හැරීම් ඒ හැමදේම දරා ගන්න සිද්ධ වෙනවා. ඔහුගේ ප්‍රේමය ඇයට පමණක්ම නොවේ. සමාජය ගැන කැක්කුමක් තියෙන අසාධාරණයට එරෙහිව නැගී ඉන්න පුද්ගලයෙකුගේ ප්‍රේමය හැමෝටම පොදුයි. මුළු මහත් සමාජයටම එක විදිහට දැනෙනවා. අරගලකරුවෙක් කවදාවත් තනි හිතකට පිරෙන්න ආදරය කරන්නේ නැහැ. එහෙම වුණාම අර අරගලේ මිය යනවා. අරගලකරුවත් මිය යනවා. ඔහුගේ පොදු ප්‍රේමයේ කොටස්කාරණියක් වෙන එක තමයි අර ප්‍රේමවන්තියගේ යුතුයකම වෙන්නේ. අවුරුදු ගණනාවකට කලින් මේ ගීතය සහ අම්මා කියන පොත මට සමීප වෙන දවස්වල මම පවුලුෂට හරිම බොළඳ කවියක් ලියනවා. මම මේ කවිය මෙතනදී කියවන්නම් කියලා තීරණය කළා. මොකද මේ ගැන මට සමීපවම දැනෙන්න ගත්ත මුල් කාලේ ලියවුණු කවියක් නිසා. පවුලුෂා උඹට ආදරණීය ලිපියක්. වෙනදාට කලින් සමෝවාරයේ රත්වනතුරු කතාබහ අරඹන්න. සීතලට වකුටු වී අපේ රහස් එලි කරන්නට. ඉක්ුත් දවසක වාගේ නොවි බොළඳකම් විඳින්නට. කුණාටුවටත් හොරා අද රැයට මම පමණක් ඔතන. ඉතින් මම නැවතත් කියනවා අරගලකරුවෙකුගේ පෙම්වතිය වෙන එක නම් ලෙහෙසි පහසු නෑ. දිය වෙන්නට පෙර හෙට උදයෙහිම ජීවිතේ පැලලයි කාවද වයමින් තුටින් යමු මාවතේ. නැටුමට ඇවිදින් නැති දූම පාද විලන්නේ. දිය වෙන්නට පෙර හෙට උදයෙහිම ජීවිතේ බැලලයි කාවද වයමින් තුටින් යමු මාවතේ. දිය වෙන්නට පෙර හෙට උදයෙහිම ජීවිතේ බැලලයි කාවද වයමින් තුටින් යමු මාවතේ. Ivan Pavlusha, Ivan Pavlusha.
තුතට කී ගයලා තව සොඳුරු සීන ගොතලා බැලලයි කාගේ මාතුරුලු කරන්න ඔය සුරතට මෂූර් කානටුමට අද පමණක් එන්න පවුලුෂා බැලලයි කාගේ මාතුරුලු කරන්න ඔය සුරතට මෂූර් කානටුමට අද පමණක් එන්න පවුලුෂා ඉවාන් පවුලුෂා ඉවාන් පවුලුෂා දැනෙනවාද කඳුලලි දාඩිය ගැලුවට මහා කළු ගල්දිය වෙනවාද එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද සිතකින් නිවන්න ඔබගේ යසුර හිස දෙනවාද සිතකින් නිවන්න ඔබගේ යසුර හිස දෙනවාද ඉවාන් පවුලුෂා ඉවාන් පවුලුෂා ඇයි හොරහින් බදස බලන්නේ නැටුමට ඇවිදින් නැති දෝම බාද වෙලන්නේ දිය වෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ බැලලයි කාවද වයමින් තුටින් යමු මාවතේ මහියංගනේ ගමේ වාසය කරපු මල් විකුණපු දරුවෙක් මල් කඩන්න වැවට ගිහින් ඒ වැවේ ගිලිලා මැරෙනවා. ඒ දරුවා මල් විකුණන්නේ දුප්පත්කම නිසා. පසු කාලයකදී මේ සිද්ධිය ගීතයක් බවට පරිවර්තනය වෙනවා. දාරිද්‍රතාවය එහෙමත් නැත්නම් දුප්පත්කම කියන මාතෘකාව ගැන අපි නිරන්තරයෙන්ම කතා බහ කරනවා. ඒත් ඒ ජීවිත ඇතුලේ තියෙන දුක අපිට දැනෙනවා හරි මඩුයි. මේ ගැන සමීපම අත්දැකීමක් විදිහට මට මතක් වෙන්නේ මම ගුරු ජීවිතයට පිවිසෙන මුල් කාලේ ගුරු පුහුණුව ලබන්න දිමුලාගල ප්‍රදේශයේ පාසලක ගත කරපු දින කිහිපයක් ගැන. ඒ පාසලේ සමහර ළමයි හිටියා යුද්ධයෙන් පවා අසරණ වෙලා හිටියේ. හුඟක් ළමයි ඉස්කෝලේ ඇරිලා ගෙදරට ගියාම කෙලින්ම යන්නේ හේනට. එක ළමයෙක් මට මතකයි උදේ පෝෂණ ආහාර වේලට දුන්න බිත්තර හංගගෙන ගෙදර ගෙනිච්චා. මම අහනකොට කිව්වේ මල්ලිට කන්න දෙන්න අම්මා ගේන්න කිව්වා කියලා. මේ වගේ සිද්ධි නිසාම මේ ගීතය මගේ හිතට ඒ කාලේ ඉඳලම හුඟක් දැනුණා. සහ ඒ දරුවන්ගේ දුක මම අත්විඳා. මම දැක්කා. ඒ දුක බොරුවක් නන් නෙමෙයි. මේ සිදුවීම ගැන වෙනත් දිශාවකින් කල්පනා කරනවා නම් මට හිතෙනවා දුප්පත්කම කියන්නේ පාවිච්චි වෙන දෙයක් කියලා. අපි මෙහෙම බැලුවොත් නගරේ අපි ගමට ට්‍රිප් එකක් චාරිකාවක් ගිහිල්ලා ගමේ ජීවිත දිහා බලලා සතුටු වෙලා එනවා. හැබැයි නොදැනුවත්වම වෙන්නේ ඒ අයගේ දුක අපිට ෆන් එකක් වෙන එක. සමහර අවස්ථාවලදී දුප්පත්කම කියන එක මාකට් වෙනවා. එහෙම ගත්තාම මේ දුප්පත්කම කියන්නේම මාකටිං ඉෂුව එකක්. මේ ගීතය නිවිහෙනෙහි ඇහුවොත් දැනෙයි හිස අතගාලා පහරක් එල්ල කරනවා වගේ හැඟීමක්. සුදු නෙළුමකෝ සුදු නෙළුමකෝ සොරබොර රවේ මල් සුවඳ දුන් මහියංගනේ පුන්
පෝයදා පාලෝස්වකේ මල් නෙලා විකුණු පන්සලේ වැවට කළුවර යාවුනා සංසාර දුක වුණා වැවට කළුවර යාවුනා සංසාර දුක වුණා නෙළු මල් නිත පිහිරුණා එහා යුරට පාවුණා සුදු නෙළුමකෝ සොරබොර රැවේ මල් සුවඳ දුන් මහියංගනි සිහින් සිරිපොළ වැහුණා යුරු දෙකොපුල සේදුනා සුදු නෙළුමල් දැස පියවි මෙහා යුරට පාවුණා සුදු නෙළුමකෝ සොරබොර රැවේ මල් සුවඳ දුන් මහියංගනේ කුන් පෝයදා පාලෝස්වකේ මල් නෙලා විකුණු පන්සලේ සුදු නෙළුමකෝ විකල්ප ධාරාව එහෙමත් නැතිනම් ඕල්ටර්නේටිව් කැටගරි එක. මම හුඟක් වෙලාවට බොහොම ආසාවෙන් සැරිසරන සංගීත කලාපයක් තමයි මේ විකල්ප ධාරාව කියලා කියන්නේ. අජිත් කුමාරසිරි ගායනා කරන මේ ගීතය මම මුලින්ම අහන්නේ මගේ කුඩා කාලේ. ඒ වෙද්දී මට මේ ගීතය ගැන ලොකුවට දැනුමක් තේරුමක් තිබුණේ නැහැ. මම මේ ගීතේ සමහර වචන අර්ථය විහිළුවකට ගත්තා මට මතකයි. හැබැයි දැන් එහෙම නැහැ. අපි හැමෝටම ඊනක් තියෙනවා. ඉපදුණු ගමන් අපිවත් නොදන්න ආගමක් ජාතියක් අපිට සීල් තියලා ටික ටික වැඩිවියට පත් වෙනකොට උඹ ડોක්ටර් කෙනෙක් වෙයන් උඹ ලෝයර් කෙනෙක් වෙයන් උඹ මේ වයසට කසාද බැඳපන් ළමයි නඩත්තු කරපන් කියලා අපිට ටාගට්ස් දෙනවා සමාජයේ විසින් හදපු එක්තරා ට්‍රැක් එකක දුවන්න අපිට නොදැනුවත්වම සිද්ධ වෙනවා එහෙම වෙනකොට අපිටම කියලා අපි හදාගත්ත ආදරය කරපු හීන ටිකෙන් ටික අපින් මග ඇරෙනවා ගිටාරයක් පින්සලක් අතර ගන්න ආසාවෙන් හිටපු මිනිස්සෙක්ට තුවක්කුවක් අතර දීලා යුද්ධ පිටියට දාලා මිනිස්සු මරන්න කිව්වහම ඒ මිනිස්සයා ඇතුලේ හිටපු අර ආටිස්ටික් හීන වලට අත්ත නිරනම ඒකේද වාචකය ඒ දුක මේ ගීතයේ පුරාවටම අමු අමුවෙන් කියවෙනවා කියලා මට හිතෙනවා මේ ගීතෙට මම හුඟක් ආදරය කරන්නේ අන්නේ අමු ගතියට සමනල්ලු ඉගිල්ලුණා යුද්ධේ දිගහැරුණා වෙඩි සද්දෙට කුරුල්ල බය වෙනවා ඒ බව මම දන්නවා හැබැයි හොඳම සොල්දාදුවා මමයි. ඇත්තටම අපේ ජීවිත කියන්නේ සමාජයෙන් එළියට දාපු ප්‍රොඩක්ට් එකක්. හිතලා බලන්න ඔබේ සිහිනය තවමත් සිහිනයක්මද යථාර්ථයක්ද කියලා. We are made by society. පෙරුම් පිරුවේ මම සමනලයෙක් වෙන්න සිද්ධ වුණේ මට යුද සෙබලෙක් වෙන්න සමනල්ලු ඉගිල්ලුණා යුද්ධ දිගහැරුණා සමනල්ලු ඉගිල්ලුණා
கொத்தை வீசுவாய் நீ என்னருகே ஒரு படை வீர துப்பாக்கியால் சுடுவது போலே என்னருகில் நீ வருவாய் எதிரியின் நெஞ்சை துப்பாக்கி முனையால் துளைப்பது போலே නිදාගත්තෙන හීන දැක්කා විතරයි කඳුළු ආවෙන ලේගැලුවා මතකයි සින්දු කිව්වෙන වෙඩි තිබ්බා විතරයි හොඳම සොල්දාදුවාමයි හොඳම සොල්දාදුවාමයි පෙරුම් පිරුවේ මම සමනලයෙක් වෙන්න සිද්ධ වුණේ මට යුද සෙබලෙක් වෙන්න සමනල්ලු ඉගිල්ලුනා යුද්ධ දිගහැරුණා සමනල්ලු ඉගිල්ලුනා යුද්ධ දිගහැරුණා கடற்படை வீரன் கடலுக்குள் தாழ்வது போலே என் நெஞ்சுக்குள் கடற்படை வீரனும் கடலும் கலப்பது போலே நீ என்னுடன் கலந்து விட்டாய் ඈත ඉඳන් බලන් ඉන්න අය ත්‍රිල් ගන්න සටන් බිම හරි භයානකයි මං වින්ද වෙඩි සද්දට කුරුල්ලෝ බය වෙන හැටි හොඳටම දන්න හොඳම සොල්දාදුවාමයි හොඳම සොල්දාදුවාමයි අලු පාට හැන්බෑව ආදරයක් දැනුණහම ඒ ආදරෙත් එක්ක ඉරිසියාව, දුක, ලෝභකම, බය කියන දේවල් පැකේජ් එකක් පිටින් අපිට ලැබෙනවා කියලා කතාවක් මම අහලා තියෙනවා. සමහර වෙලාවට ආදරයක් දැනුණහම ඒ කෙනා ගැන ලෝභකමක්, ඉරිසියාවක්, අයිතියක් අපිට දැනෙනවා. ඒක වරදක් නෙමෙයි. මොකද ප්‍රේමයේ ස්වરૂපය ඒක තමයි. අපි මොනතරම් කිව්වත් අනිත් කෙනාට නිදහස දෙන්න ඕනේ.
ඒ කෙනා ගැන ඉරිසියා හිතන්න හොඳ නැහැ. ලෝභ වෙන්න හොඳ නැහැ වගේ දේවල් ආදරේ දැනෙන්න ගත්තාම මේවා හැමදේම වෙනස් වෙනවා. ඒක හරිම ස්වභාවිකයි. ආදරේ තමන්ගේ මුණහම ලෝභකමක් ඇති වෙනවා කියන්නේම හිතන ප්‍රේමයක් තියෙනවා කියන එක. ඉතින් මේ ගීතය අහගෙන ඉන්නකොට මට එහෙම ප්‍රේමවන්තයින් මතක් වෙනවා. මේ ගීතේ තනුවට නම් මගේ ලොකු කැමැත්තක් නැහැ. හැබැයි මම මේ වචන ටිකට ගොඩක් කැමතියි. මහ වන පියසක අඳුරු ගුහාවක සංගවගෙන ඉන්න හිතෙනවා වගේ සමහර ප්‍රේමවන්තයින් හරිම ලෝභයි. ඉතින් මේ ගීතය අහගෙන ඉද්දි ඔබටත් මතක් වෙයි ඒ වගේ ඉරිසියාකාර ප්‍රේමවන්තයින්. සංගවා ගනු මැන්න ඔබැරුව සොඳුරියේ අනිකෙකුනේ ඔබ මුව මත ගැටේතැයි මා හද වියවී සැලී සැලීයයි. සංගවා ගනු මැන්න ඔබැරුව සොඳුරියේ අනිකෙකුනේ ඔබ මුව මත ගැටේතැයි මා හද වියවී සැලී සැලීයයි. මහවන පියසෙක අඳුරු ගුහාවෙක යම් දිනයක ඔබ සංගවා තබනෙන්. මහවන පියසෙක අඳුරු ගුහාවෙක යම් දිනයක ඔබ සංගවා තබනෙන්. හිරු රැස් බින්දකුදු ඔබැරුව දුටු සඳ ඉරිසියාවෙන් පිරවේ මාද. සංගවා ගනු මැන්න ඔබැරුව සොඳුරියේ අනිකෙකුනෙත් ඔබ මුව මත ගැටේතැයි මා හද වියවී සැලී සැලීයයි. සොමි සඳවත ලෙස රුසිරු නොවිනි නම් දහසක් නෙත් ඔබ දුටුවද කම් නැත. සොමි සඳවත ලෙස රුසිරු නොවිනි නම් දහසක් නෙත් ඔබ දුටුවද කම් නැත. එනමුදු පියේ මට පෙන්වූරුව තවනෙත් දෙකකට හිමිවිය යුතු නැත. සංගවා ගනු මැන්න ඔබැරුව සොඳුරියේ අනිකෙකුනෙත් ඔබ මුව මත ගැටේතැයි මා හද වියවී සැලී සැලීයයි. සංගවා ගනු මැන්න ඔබැරුව සොඳුරියේ අනිකෙකුනෙත් ඔබ මුව මත ගැටේතැයි මා හද වියවී සැලී සැලී. තරුණයෙක්ට ප්‍රේමය දැනුණාම ඒ ප්‍රේමය අයිති තැනැත්තියට ඒ ප්‍රේමය ගැන කියන්නට ලත වෙන කාලවකවානුව තමයි සුන්දරම කාලය. කතාවක් තියෙනවා ආදරය කරන කාලයට වඩා අර පස්සෙන් යන කාලේ හරි සුන්දරයි කියලා. බොහෝ විට ඒ කතාව හරි. සමහර වෙලාවට ඒ අය හොඳම යාළුවෝ වෙන්න පුළුවන්. එහෙම වුණාම අර ප්‍රේමය ප්‍රකාශ කරන්න තරමක් බයයි. මොකද අර යාළුකම නැති වෙයි කියලා. එහෙම නැත්නම් හිත හොඳයිකම අන්න ඒක නැති වෙයි කියලා. මේ ගීතය ගායනා කරන්නේ කසුන් කල්හාර. ලියන්නේ සංජයප සහෝදරය. රාත්‍රියක නිවි හැනහිල්ලේ මේක අහනකොට අත්දැකීමක් තිබුණත් නැතත් ඒ ප්‍රේමණීය ඉල්ලීම ඕනෑම තරුණියකට දැනෙන්න ගන්නවා. පිනිබින්දුවල හඬ,
පාළු තනිකම මේ හැඟීම් දැනෙන්න ගන්න. මම හිතනවා මේ හැඟීම් වලට උපරිම සාධාරණයක් මේ ගීතය ඇතුලේ කරලා තියෙනවා කියලා. මේ ගීතය මට බොහොම සමීපයි. මට එහෙම අත්දැකීමක් තියෙන නිසා. ඒ වචන ගිටාරේ හඬ ඇහෙනකොට ප්‍රේමයට අලුත් ප්‍රේමවන්තයින්ට ඇත්තටම හිතනවා ඇති හරි සීතලයි පින්න කියලා. අහසින් වැටෙනවා බින්දු බින්දු පෙනේ බින්දු නොපෙපෙ මල සොයනවා නුවරඑළියේ සීතලත් එක්ක එකතුණු සංගීතය ගැන කියද්දිම අපිට මතක් වෙන්නේ ක්ලැරන්ස් විජේවර්ධනයන්. මොකද ඒ సౌందර්යය එහෙම පිටින්ම ඒ ගීතවල තියෙන නිසා. අක්කා කෙනෙක් මල්ලි කෙනෙක් කියන්නේ වෙනස් ආකාරයක බැඳීමක්. නගරයට ආව මල්ලිට ලියුමක් ලියලා සැපදුක හොයන එක අක්කා කෙනෙක් කරන්නේ වගකීමක් හිතුකමක් විදිහටම නෙමෙයි. එතන ඊට වඩා ලොකු ගැඹුරක් ආදරයක් බැඳීමක් තියෙන නිසා. එදා පවුලේ ලොකු අක්කා පවුලේ බර එහෙම් පිටින්ම කරට ගත්තා. මල්ලිලාට නංගිලාට උයන එක, රෙදි හොදන එක වගේ දේවල් එයා කැමැත්තෙන්ම කරා. කොටින්ම ඇය අම්මෙක් වුණා. මේ ගැන කියද්දි මට මතක් වෙන්නේ තනමල්විල කොල්ලෙක් නාට්‍යයේ දීප්තගේ අක්කා. ඒ නිහඬ බැඳීම ආදරේ ඒ චරිතය ඇතුලේ එහෙම පිටින්ම තියෙනවා. තවත් ආරංචි ගොඩයි කියන්නට ලැජ්ජයි. හැමදේම මල්ලිත් එක්ක බෙදා ගන්න අක්කා කෙනෙක් Tamanටෙන මගුල් යෝජනාව ගැන මල්ලිත් එක්ක කතා කරන්න බලාගෙන ඉන්න බව තමයි මේ ගීතයේ මේ ලියුම ඇතුලේ කියවෙන්නේ. ඒක බොහොම ලස්සනට වක්‍රාකාරව මේ ගීතය ඇතුලේ කියවෙනවා. වර්තමානයේ වෙනකොට මම සහ මගේ මල්ලි අතර තියෙන බැඳීම මීට වඩා වෙනස් වුණත් ඒකත් වෙනස්ම ආකාරයේ බැඳීමක්. සමහර වෙලාවට ගේ ඇතුලේ ඉඳගෙන මල්ලි මට ටෙක්ස්ට් කරනවා, කෝල් කරනවා. ඒකේ මම වරදක් දකින්නේ නැහැ. මොකද පරම්පරාවකින් පරම්පරාවක් වෙනස් වෙන්නේ ඒ විදිහට අප්ඩේට් වෙන නිසානේ. හැබැයි කිලෝබයිට් 2-3ක එහා පැත්තේ තියෙන සම්බන්ධයකට වඩා දවස් ගාණක් තෙරපිලාන ලියුමක් ඇතුලේ තියෙන බැඳීම ඊට වඩා සුන්දර ඇති කියලාත්
මට වෙලාවකට හිතෙන්නේ මේ ගීතය අහගෙන ඉන්නකොට තමයි. ගමෙන් ලියුමක් ඇවිල්ලා අත්හරින් වාගේ මොකක් කියලාද දන්නේ ඒ ගියෙත් නෑනේ. ගමෙන් ලියුමක් ඇවිල්ලා අත්හරින් වාගේ මොකක් කියලාද දන්නේ ඒ ගියෙත් නෑනේ. ගමෙන් ලියුමක් ඇවිල්ලා අත්හරින් වාගේ මොකක් කියලාද දන්නේ ඒ ගියෙත් නෑනේ. ගෙදර අය සතුටින් සිටින්නේ මල්ලි දැක ගන්නයි. කාලෙකින් මෙහෙ ආවේ නෑනේ වැඩක් වැඩි වෙන්නේ. ළඟදී එනවා නම් හොඳයි නිවාඩුව දැන් ළඟයි. ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගේ මොකක් කියලාද දන්නේ ඒ ගියෙත් නෑනේ. ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගේ මොකක් කියලාද දන්නේ ඒ ගියෙත් නෑනේ. රොක් සංගීතය කියන්නේ මම නිතරම අහන්න හුඟක් ප්‍රිය කරන සංගීතයක්. ඇත්තටම මගේ ප්ලේලිස්ට් එකේ බොහෝ වෙලාවට ප්ලේ වෙන්නේ මෙටල්, රොක් වගේ හෙවි මියුසික් තියෙන මියුසික් ට්‍රැක්ස්. එහෙම නැත්නම් සින්දු. මේ ගීතයට මම කැමති වෙන ප්‍රධානම හේතුවත් මේ සංගීතය තමයි. සාමාන්‍යයෙන් මම අහලා තියෙන ගීතවල බුද්ධ චරිතය සහ ඒවට ගෙතුණු චරිත ගැන ලියවුණු ගීතයක් මේ වගේ සංගීතයක් යොදලා ගායනා කරනවා මම අහලා තියෙනවා බොහොම අඩුයි. මට හිතෙන්නේ සංගීතය සහ තනුව නිසාම මේ ගීතයට වෙනස් රසයක් එකතු වෙලා තියෙනවා. මේ ගීතේ සංගීත නිර්මාපකයා වෙන්නේ චරිත අත්තලගේ. කම්පා නොවන් සඳ මහමායා කුමාරයා හැරදා ගියා. ඒ කොටසේ චරිත හසු කරගන්න ස්වර වප්පසරිය
කිසියම් සමාධිගත දර්ශනයක් එක්ක චිත්තරූප මවනවා කියලා මට හිතෙනවා. ඒක කරන්නෙම මේ සංගීතය තුලින්. අන්නේ වෙනස් ආරයට මම හුඟක් කැමතියි. ජීවිතේ එක්තරා අමාරුම අවස්ථාවක ආදරේ මගහැරුණු අවස්ථාවන් වල මේ ගීතය මට ලොකු සැනසීමක් වුණා. අත්හැරීම හැර යාම ගැන හිතන්න අවබෝධ කරගන්න මේක මට උදව් වුණා. නිස්සාර වූ සංසාරයේ දුක් වේදනා මිදෙනානියා පුතුණු අපේ හැරදාගී යශෝදරා බිලිඳු පුතා කම්පා නොවන් සමර මහමායා කුමාරයා හැරදා ගියා තුම්ලෝ තුම් බුදු පදවි පතා කුමාරයා හැරදා ගියා අඩුවක් වුණාදෝ ජීවිතේ ඉසුරින් පිරීමේ මාලිගේ ගැටුමක් නැතයි සිතුනා සිතේ හැරදා ගියේ ඇයි මාලිගේ සදහම් මම වැහි හෙලනා රඟේ නොසලී බලන් මහමායා සසරින් නිදී පුතු අදිනා රඟේ නොසලී බලන් මහමායා ආදරය කරනකොට අපි හැම වෙලේම කියන දේවල් ටිකක් තියෙනවා. කියන වචන ටිකක් තියෙනවා. මම ඔයාට ආදරෙයි. I miss you. I love you. වගේ වචන. වගේ වාක්‍ය. ඒත් මේ ප්‍රකාශ වලින් කියවෙන හැඟීම්
එහෙම පිටින්ම ඒ වචන වලින් දැනෙනවද කියලත් මට වෙලාවකට හිතෙනවා. මොකද ආදරයේදී ඒ දැනෙන හැඟීම් වචන වලට වඩා හරිම විශාලයි. අනන්තයක් වී ඔබේ ආදරේ හදවතින් උමතු වූ ප්‍රේමයක් හදවතට දැනෙන්න ගත්තාම මිනිස්සු උදාසීන වෙනවා. හදවත එක්ක තැන් වෙනවා. එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය විදිහට වැඩ කටයුතු කරගෙන යන්න තරමක් පසුබානවා. ඒකට හේතුව තමයි අර ප්‍රේමය ගැන හිතන්න අපි හුඟක් කාලය ගත කරනවා. අපි ඒකට මුල් තැන දෙනවා. ඇත්තටම ප්‍රේමයේ හැඩරුව ඉතින් ඒක තමයි. ප්‍රේමයක් හදවතට දැනුම කාලයක මේ ගීතය මට බස් රථයකදී අහන්න හම්බෙනවා. ඒ තනුව මට හුඟක් හිතට යනවා. මම මේ ගීතය ඒ මොහොතේම බාගත කරනවා. නිතර දෙවේලේ අහන්න පුරුදු වෙනවා. ඒ ගීතය හරිම ප්‍රේමණීයයි කියලා මට හිතෙනවා. මේ ගැන කියනකොට සහෝදරෙක් තම බුකී බිත්තියේ සඳහන් කරපු වචන කිහිපයක් මට මතක් වුණා. ඒ තමයි සෑම ප්‍රේමයක්ම ප්‍රථම ප්‍රේමයක්. ජීවිතයට හමු වූ ඒ ප්‍රේමය රසයක් කොටගෙන ජීවිතේ විඳින්න ආරාධනා කරමින් නවතින්නම්. මම උදානි බණ්ඩාර. සුබ රාත්‍රියක් වේවා. ඔබේ ආදරේ මේ සුරම්‍ය පාරාදීසේ හදවතින් උමතු වූ සදානන්ද කර සරාග සුවඳ විජිතයේ පියන් වැසී ස්වප්නයක් බේතරම් මුදුන ඔබේ ආදරේ ඔබේ ආදරේ මේ සුරම්‍ය පාරාදීසේ හදවතින් උමතු සදානන්ද කර සරාග සුවඳ විජිතයේ කැකුළු වසින සිරි පොදේ පිරුණු සීතලේ දෙතොල් පෙති ලිහි මధుවිතක්ද වේ තරම් මధుර වූ ඔබේ ආදරේ ඔබේ ආදරේ මේ සුරම්‍ය පාරාදීසේ හදවතින් උමතු වූ සදානන්ද කර සරාග සුවඳ විජිතයේ සදානන්ද කර සරාග සුවඳ විජිතයේ ආහා ආහා අලු පාට හැන්දෑව